අයබෝවන් එක්වන් ඇත දැනගන්න ලංකාවේ අංක එකේ සමබර ප්‍රවෘත්ති විකාශය ලයිව් ඇටේට් සමගින් අද ඔබ හමුවන මම චන්දන ජයසිංහ මම ඉෂාරා සමරසිංහ. අපි අදත් මුලින්ම බලමු ප්‍රධාන පුවත් සිරස්තල. කාදිනල් හිමියන්ගේ දෝෂාරෝපණයට හිටපු ජනපතිගේ ප්‍රතිචාරය. මම හරිම කනගාටු වෙන උන්වහන්සේගේ ප්‍රකාශය. පාස්කු කොමිෂන් වාර්තා සභාවේ නිර්දේශ සලකා බැලීම සඳහා පත් කළ අමාත්‍ය අනුකමිටු වාර්තාව ජනපතිට. රෝහලින් කෙළවර වූ විවාහක රූ රැජින අවසන් තරගය. ගැලවූ කිරුළ යලි පුෂ්පිකාට. සහන බඩුමලු රැගෙන ඇමති බන්දුල මාධ්‍ය හමුවට. අප්‍රේල් කැරැල්ලට වසර 50ක් ගත වේ. පක්ෂ දෙකකින් විරු සැමරුම්. දෙදහස් විස්ස විවාහක රෝරජන තරඟාවලිය ඊයේ අවසන් වුණේ මෙරට රෝරජන තරඟාවලි ඉතිහාසයට අඳුරු මතකයක් ඉදිරි කරමින්. තරඟාවලියේ ජයග්‍රහණය පුෂ්පිකාද සිල්වා නම් නිරූපිකාවට හිමි වූ බව නිල වශයෙන් නිවේදනය කළත් එම කිරුළ දරන්නට ඇය නුසුදුසු බව වේදිකාව මත සිටි හිටපු ලෝක විවාහක රෝරජන වන කැරොලින් ජූරි ප්‍රකාශ කිරීමත් සමගයි මෙම තත්ත්වය උද්ගත වුණේ. කෙසේ වෙතත් තරඟාවලි සංවිධායකින් අද පස්වරුවේ දැනුම් දෙනු ලැබුවේ පුෂ්පිකාගෙන් උදුරාගත් කිරුළ යලිත් ඇයට ලබා දීමට කටයුතු කරන බවයි. Sri Lanka World 2020 goes to contestant number 20. දින ගණනාවක් මුළුල්ලේ සිට පැවති තරඟවට කිහිපයකින් අනතුරුව 2020 විවාහක ශ්‍රී ලංකා රූ රැජින තේරීමේ තරඟයේ අවසන් දිනේ වූ ඊයේ රාත්‍රී ජයග්‍රාහිකාවට කිරුළු පලන් මොහොතයියේ. සෙසු තරඟකාරයන් අතර තරඟාවලියේ මුල සිටම තියුණු තරඟයක් ලබා දුන් පුෂ්පිකාද සිල්වා නිරූපිකාව අවසන් මහා තරඟෙන් ජයග්‍රහණය ලද බව දැනුම් දීමත් සමග ඇයට කිරුළ පළඳන්නට එක්වුණේ මෙරටින් බිහි වූ හිටපු ලෝක විවාහක රූ රැජිනක් වන කැරොලයින් ජූරි මහත්මියයි. Congratulations. කෙසේ වෙතත් වේදිකාව මත සියල්ල උඩු යටිකුරු වන්නට ගත වූයේ මිනිත්තු කිහිපයක් පමණයි. පුෂ්පිකා සිය ජයග්‍රහණයෙන් ලද සතුට සමරා නිමේෂයක් ගත වෙත්ම මයික්‍රොෆෝනයේ ද රැගෙන වේදිකාවේ ඉදිරිපිටට පැමිණි හිටපු ලෝක විවාහක රූ රැජින කැරොලයින් ජූරි පැවසූ දෙය සැවුම පුදුමයට පත් කළා. I have a small request. As per the Mrs. World Inc., there is a rule that you all have to be married and not divorced. So, I'm taking my first step saying that the crown goes to the first runner-up. විවාහක රූ රැජින තරඟාවලියේ නීති රීතිවලට අනුව එම කිරුළ දැරිය යුත්තේ විවාහක කාන්තාවක් මිස දික්කසාදු කාන්තාවක් නොවන බවයි ඇය එහිදී සඳහන් කළේ. ඒ අනුව තරඟාවලියේ ජයග්‍රහණය පුෂ්පිකාට හිමි නොවන බවත් ජයග්‍රහණය හිමිවන්නේ දෙවන ස්ථානය හිමිකරගත් තරඟකාරියට බව කැරොලයින් සඳහන් කිරීමෙන් පසු පුෂ්පිකාගේ හිස මත දරා සිටි කිරුළ ඉවත් කිරීමටයි කැරොලයින් පියවර ගත්තේ. අනතුරුව තරඟාවලියේ දෙවන ස්ථානයට පත්ව සිටි ජයග්‍රාහිකාවගේ හිස මත එම කිරුළ රැඳවීමට කැරොලයින් ක්‍රියා කළා. මෙම සිදුවීම අද උදෑසන වන විට රට තුළ වැඩි අවධානයකට මෙන්ම කතාබහකට ලක් වූ මාතෘකාවක් වූ අතර සමාජ මාධ්‍ය ඔස්සේ විවිධ පාර්ශ්වය පිළිබඳව විවිධ අදහස් පළ කර තිබුණේ මෙලෙසින්. මේ අතර ඊයේ රාත්‍රියේ Taman පැළඳ සිටි කිරුළ ගැලවීමට හිටපු ලෝක විවාහක රූ රැජින කැරොලයින් ගත් උත්සාහයේදී හිස තුවාල වීමත් සමග පුෂ්පිකා රෝහල්ගත කළ බවත් අනතුරුව සිද්ධිය සම්බන්ධයෙන් නීතිමය පියවර ගැනීමට කටයුතු කළ බවත් අද වාර්තා වුණා. එමෙන්ම ඊයේ රාත්‍රියේ Tamanට වේදිකාව මත මුහුණ දෙන්නට සිදු වූ අවාසනාවන්ත සිදුවීම පිළිබඳව පුෂ්පිකා සිය මුහුණු පොතට එක් කර තිබූ සටහන අද සමාජ මාධ්‍ය තුළ වැඩි අවධානයකට ලක් වුණා. උපුටා ගැනීමකි.
ලෝක විවාහක රුරජන මගේ හිසින් මගේ කිරුල්ල උදුරා කනිද්දී මගේ හිස්කබලට සිදු වූ තුවාලවල වේදනාව කිරුල්ල අහිමි විද්දි සිතට දැනුණු වේදනාව යන දෙකටම වඩා අම්මිගේ ඔළුව තුවාල වෙලා නේද රිදෙන මත අම්මියයි මගේ කුඩා පුතු අසන විට මට දැනෙන වේදනාව දරාගත නොහැකි. මේ ලියන මොහොතේදීත් මා දික්කසාද ගැහැණියක් නොවන බව ඉතා වගකීමෙන් කියමි. උපුටා ගැනීම අවසන්. මේ අතර මෙම සිද්ධිය සම්බන්ධයෙන් ඇතැම් පාර්ශ්ව තරඟාවලිය සංවිධායකයන්ට ඇඟිල්ල දිගු කරමින් චෝදනා එල්ල කළේ තරඟාවලිය සංවිධාන කිරීමේදී අදාළ නීති රීති පිළිබඳව තරඟකරුවන් දැනුවත් කරමින් නිසි සොයා බැලීමක් සිදු කර සැබෑ සුදුස්සන් තෝරා ගැනීමට පියවර ගත්තේ නම් මෙවැනි අර්බුදයක් උද්ගත නොවන බවයි. මම හිතන්නේ අපි ජාත්‍යන්තරයට යන්න සූදානම් වෙන වෙලාවක මේ වගේ දෙයක් අපේ රටේ සිදු වෙනවා කියන්නේ ඒක අපිට හොඳ නැහැ. ඇත්තටම මට හරි කනගාටු ඊයේ වෙච්ච සිද්ධියකට මම හිතන විදියට මේ ප්‍රොබ්ලම් එක සෝල්ව් කරන්න තිබුණා තව ප්‍රොෆෙෂනල් විදියට. මිසිස් වර්ල්ඩ් තරංගයේද බොහොම පැහැදිලිව නීති රීතිවල සඳහන් කරලා තියෙනවා contestant must be currently married. මේ අතර මෙම සිද්ධිය පිළිබඳව පුෂ්පිකා ද සිල්වා නිරූපිකාවගේ සැමියා අද සිය ෆේස්බුක් ගිණුමට සටහනක් එක් කර තිබුණා. එම සටහනට අනුව ඔහු සඳහන් කර ඇත්තේ වසර 4ක පමණ කාලයක සිට ඔහු පුෂ්පිකා සමග ජීවත් නොවන බවත් මේ වන විට ඇගේ දික්කසාදය ලබා ගැනීම සඳහා වන නඩු කටයුත්තකට යොමු ඇති බවයි. එම නඩු කටයුත්ත මේ වන විට අවසන් අධීරයේ පවතින බවයි ඔහු වැඩිදුරටත් සඳහන් කර ඇත්තේ. තරඟයට ඉදිරිපත් වෙලා වේදිකාවට නැගලා කිරුල පැලඳුවට පස්සේ ඇයි මේ වගේ දෙයක් කළේ? මිසිස් ශ්‍රී ලංකා වර්ල්ඩ් 2020 විදිහට පුෂ්පිකා ද සිල්වාව ක්‍රවුන් කරලා ඒ හැමදේම වෙලා චීෆ් ගෙස්ට්ලාත් ගිහිල්ලා ජජ් බෝඩ් එකත් නැගිටලා ගියාට පස්සේ ඒ වේදිකාව පිටිපස්සේ ඉඳලා ඇවිල්ලා එකපාරට මයික් එකක් අතට අරගෙන තමයි මේ ප්‍රකාශය කරලා තියෙන්නේ. අනිත් එක අවසාන විනිශ්චය මණ්ඩලයේ විනිශ්චයකරුවන් 7 දෙනාගෙන් 5 දෙනෙක්ම තේරුවේ කැරොලයින් ජූරි. ඉතින් මම දන්නේ නැහැ ඇයට තිබුණා මේ විනිශ්චය මණ්ඩලයට හෝ අවසාන මොහොතේ ඒ දේ ප්‍රකාශ කරලා මම සුදුසු නැහැ කියන එක සඳහන් කරන්න. මෙහිදී විනිශ්චයකරුවන්ගේ තීරණයට එරෙහිව එහෙම නැත්නම් අභියෝග කළ හැකි බලයක් තිබෙනවද කැරොලින් ජූරි මහත්මියට? නෑ, ඇයට කිසිම බලයක් නෑ. මොකද මේ ශ්‍රී ලංකාව තරඟාවලිය මගේ යටතේ තියෙන සහ මම ජාතික අධ්‍යක්ෂකවරයා විදියට. එතකොට සංවිධායක මණ්ඩලය තරඟ කොන්දේසි ගැන තරඟකරුවන්ට දැනුම් දීලා තිබුණේ නැද්ද? අපි මම හිතන්නේ තරඟ කොන්දේසියේ හැමෝටම අපේ ඇග්‍රීමන්ට් සයින් කරන දවසේ ලෝයර්ස්ලා ඇවිල්ලා සියලුම දෙනාට ඇග්‍රීමන්ට් එක සයින් කරන්න ඉස්සෙල්ලා කිව්වා මෙන්න මේ නීති මෙන්න මේ නීති. ඉතින් අද දවසේ අපි ප්‍රෙස් එකක් තියලා මේක නිවැරදි කරන්න හිතුවත් පුෂ්පිකා මං හිතන්නේ මේ වෙද්දි රෝහල් ගත වෙලා ඉන්නවා. ඉතින් අපි හෙට දවසේ බලාපොරොත්තු වෙනවා යත් සමග සියලුම විනිශ්චයකරුවන් සමග අපි මාධ්‍ය ඉදිරියට ඇවිල්ලා විනිශ්චයේ තීරණය සහ අවසන් තීරණය දැනුම් දෙනවා. මෙතන ප්‍රශ්න ඇති කරේ තරඟකාරියන් කවුරුත් නෙමෙයි. මෙතන ප්‍රශ්නය ඇති කරේ මං හිතන්නේ කැරොලයින් ජූරි. ඉතින් ඇයට පුළුවන් හෙට දවසේදී ඇයට යම් සාක්කියක් තියෙනවා නම් ඇයට ඒ තරඟකාරිය නුසුදුසුයි කියලා ඔප්පු කරන්න පුළුවන් නම් අපිටත් කිසිම ප්‍රශ්නයක් නැහැ. අපිත් කැමති ඒ දේ නිවැරදි කරගෙන හරි කෙනාට ජයග්‍රහණය දෙන්න. මෙරට රූරැජ්ජන තරඟාවලි ඉතිහාසයට කළු බැල්ලමක් එක්කල මෙම සිද්ධිය සිහිගන්වන අවස්ථාවක් වූ මීට වසර කිහිපයකට පෙර ලෝ ප්‍රකට නිවේදක ස්ටීව් හාවි නිවේදන කටයුතු කළ ලෝක විශ්ව රූරැජ්ජන තරඟාවලිය ගැනත් අද බොහෝ දෙනෙකුගේ මතකයට එක්ව තිබුණා. එදා අත්වැරදීමකින් ජයග්‍රාහකයා ලෙස ස්ටීව් හාවි ප්‍රකාශයට පත් කළේ දෙවන තැන දිනා තිබූ තරඟකාරියගේ රටෙහි නම වූ අතර ඇය සිය ජයග්‍රහණය සමරමින් වේදිකාව මත මිනිත්තු කිහිපයක් රැඳී සිටීමෙන් අනතුරුව එක්වරම වේදිකාව මතට නැවතත් පැමිණි ස්ටීව් හාවි දැනුම් දුන්නේ තමා අතින් සිදු වූ වැරදීමකින් ජයග්‍රාහකයා ලෙස ප්‍රකාශයට පත් කර ඇත්තේ සැබෑ ජයග්‍රාහකයා නොවන බවයි. එදා ස්ටීව් හාවි තමා අතින් සිදු වූ වරද ඒ මොහොතේම නිවැරදි කිරීමත් සමග සිදුවන්නට ගිය විශාල වරදක් නිවැරදි කරගත්තා සේම එදින එම සිද්ධිය ලොව බොහෝ දෙනාගේ පැසසුමට ලක් වුණා. වහම ක්‍රියාත්මක වන පරිදි පාම් ඔයිල් ආනයනය සම්පූර්ණයෙන්ම තහනම් කිරීමට ජනාධිපතිතුමා උපදෙස් ලබා දී තිබෙනවා. ඊට අදාළ ගැසට් නිවේදනය අද නිකුත් කරන ලෙසත් ජනාධිපති ලේකම් විසින් ආනයන අපනයන පාලක වෙත දැනුම් දී ඇති බවයි ජනාධිපති මාධ්‍ය ඒකකය නිකුත් කළ නිවේදනයක සඳහන් වුණේ. ජනාධිපති මාධ්‍යංශය නිකුත් කළ නිවේදනයේ සඳහන් වන්නේ දැනට ආනයනය කර ඇති පාම් ඔයිල් නිකුත් කිරීම සම්පූර්ණයෙන්ම නතර කරන ලෙසද රේගු අධ්‍යක්ෂ ජනරාල්වරයාට උපදෙස් දී ඇති බවයි. මේ සමගම කටුපොල් වගාවද සම්පූර්ණයෙන්ම තහනම් කර තිබෙනවා.
මේ අතර කටුපොල් වගාව සම්පූර්ණයෙන් තහනම් කිරීමට ජනාධිපතිතුමා දී ඇති උපදේශය බලාත්මක කරමින් අදාළ නීති යටතේ නියෝගද පනවා ඇති බවත් මෙරට කටුපොල් වගාව ක්‍රමයෙන් නතර කිරීමට ජනාධිපතිතුමා විසින් උපදෙස් ලබා දී තිබුණේ මීට මාස 6කට පමණ පෙර බවත් එම නිවේදනයේ සඳහන්. දැනට පවතින කටුපොල් වගාව අධීරෙන් අධීර වසරකට 10% බැගින් ගලවා ඉවත් කර ඒ වෙනුවට රබර් හෝ පරිසර හිතකාමී වෙනත් වගාවන් කිරීමට එම සමාගම් හා ආයතන සමග නීතියෙන් බැඳීම සඳහා අවශ්‍ය පියවර ගන්නා ලෙසද උපදෙස් ලබා දී තිබෙනවා. මෙය සම්පූර්ණයෙන්ම ක්‍රියාත්මක වූ පසු කටුපොල් වගාව සහ පාම් ඔයිල් පරිභෝජනය සම්පූර්ණයෙන් නතර කිරීම රජයේ අරමුණ බවයි ජනාධිපති මාධ්‍යංශය නිකුත් කළ නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වන්නේ. පාස්කෝ කොමිසන් සභා වාර්තාවේ නිර්දේශ සලකා බැලීම සඳහා පත් කළ අමාත්‍ය මණ්ඩල අනු කමිටු වාර්තාව අද ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා වෙත ලබා දුන්නා. මේ අතර අගරාධගුරු අතිඋතුම් මෙල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් තමන් පිළිබඳව ඊයේ සිදු කළ ප්‍රකාශය සම්බන්ධයෙන් කනගාටු වන බව හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අද ප්‍රකාශ කළා. පාස්කෝ ඉරිදා දේවමහියට එක්වීමෙන් අනතුරුව අගරාධගුරු අතිඋතුම් මෙල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් ඊයේ සඳහන් කළේ පාස්කෝ කොමිසමේ වාර්තාවෙන් වරදකරුවෙකු ලෙස නම් කර සිටින හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට එරෙහිව කඩිනමින් නීතිය ක්‍රියාත්මක කළ යුතු බවටයි. දැන් අපිට සමහර වෙලාවට ලැජ්ජත් හිතෙනවා. මොකද අපේ හිටපු ජනාධිපතිතුමා ඡන්දේ ඉල්ලනවායි කියලා කතාවක් යනවා. මම අහන්න කැමති ඇඳුම් ඇඳගෙනද මේ කතාව කියන්නේ කියලා. මේ මිනිස්සුන්ගේ මරණ ගැන දැන දැන Tamanගේ ණය යුතුයකම් අමතක කරලා දාලා පිටරටට ගිය ජනාධිපතිතුමා කොහොමද ඡන්දෙ ඉල්ලන්නේ ආයෙත් සැරයක්? කොහොමද පක්ෂයක නායකයෙක් වෙන්නේ? ඒක මට ලොකු ප්‍රශ්නයක්. අගරාධගුරු හිමියන්ගේ එම ප්‍රකාශයට අද නාවල ප්‍රදේශයේදී මාධ්‍ය වෙත අදහස් දක්වමින් හිටපු ජනාධිපතිවරයා මෙලෙස ප්‍රතිචාර දැක්වුවා. ඔබතුමා ඡන්දෙ ඉල්ලන්නේ නැහැ වගේ චෝදනාවක් කරන කාදිනල් උන්වහන්සේ. ඔබතුමා රෙදි යන්නත් ඉඳි කියලා වගේ අහුවා. මොකද ඔබතුමාට කියන්න තියෙන සම්බන්ධයෙන්? පොඩි අදහසක් දීලා. ඔබතුමා එහෙම උන්වහන්සේ ඔබතුමා මැතිවරණයට ඉල්ලන්නේ නැක ප්‍රශ්නයක්. ඡන්දෙ ඉල්ලන්නේ. මම හරිම කනගාටු වෙනවා උන්වහන්සේගේ ප්‍රකාශය. ඇයි එච්චර දැඩි ප්‍රකාශයක් කරේ උන්වහන්සේ? උන්වහන්සේ වැරදි කියන එක නෙමෙයි මම මේ කියන්නේ. මේ ප්‍රකාශය තුළ තිබෙන කරුණු දෙකක්. එකක් ජනාධිපතිතුමා වරදකාරයෙක් බවට පත් කරලා තියෙනවා කියන එක කොයිවත් කරලා නැහැ. කොමින් සභාවේ කිසිම වාර්තාවක් ඒක නැහැ. හැබැයි තියෙන්නේ එතුමාට විරුද්ධව නඩු පවරන්න හැකියාව තිබෙනවද කියන එක සොයා බලන්න කියලා තියෙනවා. පළවෙනි එක. දෙවෙනි එක එතුමා ඡන්ද ඉල්ලනවායි කියලා තියෙන අදහස. මෛත්‍රීපාල ජනාධිපතිතුමා නැවත ඡන්ද ඉල්ලන්නේ නැහැ. මොකද ඡන්ද ඉල්ලලා තියෙන්නේ. ඉල්ල පාර්ලිමේන්තුවේ ඉන්නේ. අපි බලාපොරොත්තු වෙනවා උන්වහන්සේත් සාධාරණව මේ ගැන කල්පනා කරයි කියලා මට හිතෙන්නේ. මේ ප්‍රකාශය තුළ විශාල දේශපාලනයක් තියෙනවා කියන එකයි මට කියන්න. ඔබතුමා ජනාධිපතිතුමාත් එක්ක ළඟම හිතවතා හිටපු ඔබතුමා තමයි මුලින්ම ආවේ ආණ්ඩුවක් හදන්න. ඉතින් ඔබතුමාගේ ජනාධිපතිතුමාට දැඩි චෝදනාවක් නෙමෙයි එල්ලන්නේ. අපි ඒ පිළිබඳව ඉදිරියේදී අපි කතා කරන්න බලාපොරොත්තු වෙනවා. කාදිනල් හිමියන්ගේ මෙම ප්‍රකාශය සම්බන්ධයෙන් අද අස්ගිරි මහා විහාර පාර්ශවයේ නියෝජ්‍ය ලේකකාධිකාරී පූජ්‍ය නාරම්පනාවේ ආනන්ද නාහිමියන් ඇතුළු මහා සංඝරත්නය මෙලෙස අදහස් පළ කළා. ඒකී වරදට අනුබල දුන්න අයට දඬුවම් දෙන්න ඕනේ. නමුත් මේන් අපිට පේන්නේ මේ එක්තරා විදිහක කිසියම් පිරිසක් ඉලක්ක කොට ඔවුන්ට චෝදනාව ඉදිරිපත් කරලා ඔවුන් අපහසුතාවයට පත් කිරීම සඳහා දරන ප්‍රයත්නයක්ද කියලා අපිට බරපතල සැකයක් තියෙනවා. ප්‍රාස්කු ප්‍රහාරය සම්බන්ධව සැබවින්ම හිටපු රාජ්‍ය නායකයවත් ඉහළ පොලිස් නිලධාරීන්වත් ඉලක්ක කොට මේ දුන්න නිර්දේශය අනුව කටයුතු කිරීම ඊතරම් සාධාරණ නැහැ. ගහක් යට ඉන්නවනම් හෙවණක් තිබිය යුතුයි. හෙවණක් නැත්නම් කපුට එක්කත් ඒ කිට්ටුව වහන්නේ නැහැ. ඒ නිසා ඒ කිතුණු ජනතාවට සෙවණ දෙන මහා උක්ෂය කාදිනල්තුමා. ඒ නිසා එතුමා ඒ යුතුයකම හරි හැටි ඉෂ්ට කරගෙන යනවා. මේ කොමිසමෙන් විශාල පිරිසකට චෝදනා තිබෙනවා. ඒ නිසා ඒ චෝදනා තියෙන සියලු දෙනාට විරුද්ධව නඩු පැවරිය යුතුයි. එක පුද්ගලයෙක් පමණක් නෙවෙයි. හිටපු ජනාධිපතිවරයාට අනිවාර්යයෙන්ම නීති ක්‍රියාත්මක වෙන්න ඕන කියලා කාදිනල් උන්වහන්සේ කියනවා. ඒක ඕම් ප්‍රතික්ෂේප කරනවා. ඉස්සෙල් ශ්‍රී ලංකා නිදහස් පක්ෂේ මේ වාර්තාව ප්‍රතික්ෂේප කරනවා. මේ අතර පාස්කෝ කොමිෂන් සභා වාර්තාවේ නිර්දේශ සලකා බැලීම සඳහා පත් කළ අමාත්‍ය මණ්ඩල අනු කමිටු වාර්තාව අද පස්වරුවේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා වෙත ලබා දුන්නා. පසුගිය 15 වෙනිදා අනු කමිටුවේ වාර්තාව බහර දීමට නියමිතව තිබුණද වැඩිදුර විමර්ශන සඳහා කමිටුව සති දෙකක කාලයක් ලබාගත් අතර කමිටුවේ සභාපතිවරයා ලෙස චමල් රාජපක්ෂ මහතා කටයුතු කළා. ලේකම්වරයා ලෙස ජනාධිපති නීති අධ්‍යක්ෂ ජෙනරාල් නීතිඥ හරිගුප්තා රෝහණදීර මහතා කටයුතු කළා. මේ අතර පාස්කෝ ඉරුදින ප්‍රහාරය සම්බන්ධයෙන් නුදුරේදීම චෝදනා ගොනු කරන බවට පළවන ඇතැම් වාර්තා සත්‍යයෙන් තොර බව නීතිපති දෙපාර්තමේන්තුව පවසනවා. නීතිපතිවරයාගේ සම්බන්ධය කරන නිලධාරිණී රජයේ අධිනීතිඥ නිශාරා ජයරත්න මෙනවිය සඳහන් කළේ විශේෂ කණ්ඩායමක් විසින් පාස්කෝ ප්‍රහාරයට සම්බන්ධ තොරතුරු සහ වාර්තා තවමත් අධ්‍යයනය කරමින් සිටින බවයි. පාස්කු ප්‍රහාරයට සම්බන්ධ පුද්ගලයින්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කිරීමට වත්මන් රජය බෙහෙවින් ප්‍රමාද වී ඇති බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසනවා. ඔහු මේ අදහස් පළ කළේ අද මාධ්‍ය හමුවේ අදහස් දක්වමින්.
සමගි ජනබලවේගේ පාර්ලිමේන්තු මන්ත්‍රී නලින් බණ්ඩාර මහතා අද පෙරවරුවේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත පැමිණියා. ඒ රාජ්‍ය බුද්ධ්‍යංශ ප්‍රධානී මේජර් ජනරල් සුරේෂ් සලේ මහතා කළ පැමිණිල්ලකට අදාළව ප්‍රකාශයක් ලබා දීම සඳහායි. රාජ්‍ය බුද්ධ්‍යංශ ප්‍රධානියා අදාළ පැමිණිල්ල සිදු කර තිබුණේ පාස්කු ප්‍රහාරයේ සිදු කළ සහරාන් හෂීම් සහ තමන් අතර සම්බන්ධයක් ඇති බවට කරුණු දක්වමින් පසුගියදා ප්‍රවෘත්ති සාකච්ඡාවකදී පාර්ලිමේන්තු මන්ත්‍රී නලින් බණ්ඩාර සිදු කළ බව කියන ප්‍රකාශයක් පදනම් කරගනිමින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත නලින් බණ්ඩාර මන්ත්‍රීවරයා සමග විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ඇතුළු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් පිරිසක්ද පැමිණ සිටියා. අපේ රජයේ කාලේ මේ දේ සිදු වුණයි කියන එක අපි කිසිම දවසක නැtei කියලා නැහැ. ඒ වගේම අපි ඒ කාලය තුල ඒ සිදුණු දේ පිළිබඳව එක පැත්තකින් කනගාටු වෙනවා. තවත් පැත්තකින් රටේ ජනතාවගෙන් අපි සමාවත් ඉල්ලුවා. ඒ වගේම අපිට දැන් ඇති වෙලා තිබෙන වැදගත්ම කාරණාව වන්නේ මේ පිටුපස්සේ සිටින්නේ කවුද කියන එක ගැන හොයලා බලන්න. මටත් හිතා ගන්නට බෑ ඇයි තවමත් මේ රටේ ජනතාව තුළ බරපතල කුතුහලයක් තිබෙනවා. අපි තුලත් ඒ කුතුහලය තිබෙනවා. කවුද මේවායේ මහමොලකරුවන්? කවුද මේවා සැලසුම් කරේ? මේ රටේ ත්‍රස්තවාදී ක්‍රියාවන් සිද්ධ කරන සියලුම දෙනාට මම නැවතත් කියනවා සිංගප්පූරුවේ නීතිය ගෙනියන්නට ඕන. කුඩු ජාවාරමටත් සිංගප්පූරුවේ නීතිය ගෙනියන්නට ඕන. සිංගප්පූරුවේ ත්‍රස්ත ක්‍රියා නොකරෙන්නටත් කුඩු ජාවාරම නොකරෙන්නට අපේ රටේ මේ දෙකම කරෙන්නටත් හේතුව මොකක්ද කියන එක මම හිතන්නේ හැමෝම අවබෝධ කරගන්නට ඕන. පැය 4ක පමණ කාලයක් ප්‍රකාශය ලබා දීමෙන් අනතුරුව පාර්ලිමේන්තු මන්ත්‍රී නලින් බණ්ඩාර මහතාද මෙලෙස අදහස් පළ කළා. දැන් අපිට පේනවා මේ රජය කටයුතු කරමින් යන්නේ මේ සහරාන්ගේ මහමොලකරුවා අඳුරගන්න නෙමෙයි. හැබැයි අපිට ඕන සහරාන්ගේ මහමොලකරුවා කවුද කියලා අඳුරගන්න. මේ රටේ ජනතාවට ඕන සහරාන්ගේ මහමොලකරුවා කවුද කියලා අඳුරගන්න. ඉතින් අපිට පේන්නේ නෑ මේ මහමොලකරුවා අඳුරගන්න විධිමත් පරීක්ෂණයක් පවත්වනවා. ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.බී. දිසානායක මහතා ඊයේ පේරාදෙණිය ගැටඹේ රාජෝපවනාරාමයට පැමිණ එහි විහාරාධිපති හිමියන් බැහැදුටුවා. එස්.බී. දිසානායක මහතා පේරාදෙණිය ගැටඹේ රාජෝපවනාරාමාධිපති පූජ්‍ය කැප්පෙටියාගොඩ සිරි විමල නාහිමියන් බැහැදුටුවේ උන්වහන්සේගේ ජන්මදිනයට සුබ පැතීම සඳහායි. පාන්දරේ මූණ අරයා මේවා හොඳටම නේ. එමුම හොඳයි. තමයිම අපි කල්පිතේ ඉන්න මම මෙහි දේශපාලනය කරන්නෙත් නෑ. ආයේ අපිට කරන්න ඕනත් නෑ. කරලා විද්‍යාවි පේනවනේ. දැන් සෙක්‍රටරි මම රේඛා බෝඩ් එකේ හිටියා. ඒ බාර මං කෝ ජනාධිපතිතුමා කිව්ව කිසි දෙයක් කරලා නෑ කියලා. ඇයි ඒ කියන්නේ? මං කෝ දැන් ඉස්සරහින් ඉන්නේ අධ්‍යාපන ලේකම්. දැන් ඔබතුමා කිව්වනේ ජාති පාසල් දැන් අහන්න කීයක් හදලා ඉගෙනද කියලා. ඒක අක්කන්නේ. මං ආන්න හරි. ඒක තමයි මට කියන්න ඕනේ. තාවම ලයිස්තු හදනවා. අන්න අවුරුදු දෙකමාරයි ලයිස්තු හදනවා තාම. අධ්‍යාපනයේ ගියේ මොකක්ද කරන්නේ? පාස්කු ප්‍රහාරය අපේ ආන්දෝලනයේ ඇත්තටම ඔක පිළිබඳ සියලුම තොරතුරු ආණ්ඩුවට ලැබුණා. ඒ තොරතුරු මේ අගමැතිතුමා අතේ තිබ්බා. ඒ වෙලාවේ ආරක්ෂක කමිටුවේ දීපියාර සාගර රත්නායක පොලිසිය හම්බාරවිදී යාලකට තිබ්බා. උන්වත් තොරතුරු ජනාධිපතිතුමාට ආරක්ෂක ලේකම්ට ආවා. හැබැයි මේ සියලුම දෙනාගේ ඔළුවේ තිබ්බේ ඊළඟ ජනාධිපති ඡන්දේ. ඉතින් ඒ කාගේ ඔළුවේ තිබ්බත් තරඟ කරා. ඉතින් තරඟ කරන්න ඔළුවේ තිබෙන්න කැමති වුණේ නැහැ මේ මුස්ලිම්වරු අනාථ කරලා. ඒක තමයි වෙච්ච දේ. පළාත් සභාවේ නියෝජනය නම් මිනිස්සු ඉවරක් ගයි වගේ. තාම වෙනවා තේරෙන්න. ඒක නම් මම හිතන්නේ පරිදි රාජ්‍යවාදී. දිගන්නේ කිව්ත් නෑනේ අපේ ආන්දෝලනේ. දිගන්නේ කිව්ත් නෑනේ. ඒක තමයි දින ප්‍රශ්නේ මිනිස්සුන්ට දෙන්න කියලා කල්පනා. කල්පයක් ඇස්සේ නෑනේ. UN කියවත් හයියෙන් තිබ්බනම් මිනිස්සු හැරෙයි. හැබැයි ඉන්නේ කිව්ත් නෑනේ. උත්සව සමයේ ජනතාවට ලබා දීම වෙනුවෙන් සහන මල්ලක් නිකුත් කිරීමට පසුගිය අප්‍රේල් මාස පළමුවැනිදා සිට සතුට සහ සුපිරි වෙළඳසැල් මගින් ආරම්භ කෙරුණා. කෙසේ වෙතත් එම සහන මල්ලේ අඩංගු ද්‍රව්‍ය පිළිබඳ විවිධ පාර්ශවයන් චෝදනා එල්ල කළ අතර අදාළ චෝදනා සම්බන්ධයෙන් අමාත්‍ය පන්දුල ගුණවර්ධන මහතා අද පැවති මාධ්‍ය හමුවකදී පිළිතුරු ලබා දුන්නා. උත්සව සමයේදී ජනතාවට දැරිය හැකි මිලකට ආහාර ද්‍රව්‍ය ලබා දීම වෙනුවෙන් රුපියල් 1000ක් වටිනා සහන මල්ලක් ලබා දීමට තීරණය කළ බව පසුගිය මාර්තු 31 වෙනිදා පැවති මාධ්‍ය හමුවකදී වෙළඳ අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා සඳහන් කළා.
රුපියල් 1000ක මිලට ලබා දෙනවා සතු සහායතනයෙන් මේ අවුරුදු සහනයක් විදියට. ඒ තමයි මේ භාණ්ඩ මල්ල. මේ අතර රජය විසින් රුපියල් 1000කට ලබා දෙන සහන මල්ලෙහි අඩංගු ද්‍රව්‍ය රුපියල් 950ක මිලකට වෙළඳපොලෙන් ලබාගත හැකි බවටද චෝදනාවක් එල්ල වුණා. තේකොළ ග්‍රෑම් 100ක් තියෙන සහන මල්. තේකොළ ග්‍රෑම් 100 රුපියල් 100යි. ඒ තේකොළ ග්‍රෑම් 100 પર ඉස්සරහ කඩේ තියෙන රුපියල් 70යි. ඒකේ තියෙන මිරිස් කුඩු කෑලි මිරිස් කුඩු පැකට් එකක්. ඒ කෑලි මිරිස් කුඩු පැකට් එක ලබන මාසේ 5 වෙනිදා එක්ස්පයර් වෙනවා. ඔහොම මිනිස්සුම රවට්ටලා සහන මල් දෙනවා කියන්නේ ඉතින් වැඩක් නෙයි. දැන් මං එන්න මං සතසට ගිහලා දැන් මං පෙන්නන්නම් ඔයාලට ලබන මාසේ 5 වෙනිදා මිරිස් කෑලි මිරිස් කුඩු පැකට් එක එක්ස්පයර් වෙනවා. දැන් එනවා මගෙත් එක කියන්නේ. සහන මල් කීයද ඔයගොල්ලෝ ගාව? 950යි. මේක සතසේ කීයද? 710යි. දැන් සතසේ තියෙන බඩුයි මේකයි අතර වෙනස මොකද්ද? මේක ගණන් අඩුයි. 18 සතසෙන් දෙන එක ඔයගොල්ලෝ 950ට දෙනවනේ. ඇත්තට මේකේ ලාභිකුත් තියෙනවද ඔයගොල්ලන්ට? ඒ ලාභිකුත් තියෙනවා. සහන මල්ල ගන්න නැද්ද? රුපියල් 1000ට බඩු මල්ල. නෑ ගන්න. ඒකේ තියෙන දේවල් වැඩක් නෑ. වටින්නේ නෑ. පසුගියදා මහජන අයිතීන් සුරැකීමේ සංවිධානයේ කැඳවා තිබූ මාධ්‍ය සාකච්ඡාවකදීද සතොස්ස විසින් ලබා දෙන සහන මල්ල පිළිබඳ කතාබහක් ඇති වුණා. මේක රුපියල් 1000යි. මේක සතොස්ස අලවිසල් වල ලබා ගන්න පුළුවන්. මම මේ දැන් මේ බොරැල්ල සතොසෙන් ලබාගත්ත රුපියල් 1000යි බඩු මල්ල. අපි අහන බන්දු ඇමතිවරයාගෙන් මේ රුපියල් 1000ට බඩු මල්ල ලබා ගත්තන් පස්සේ පාරිභෝගිකයන්ට ලබා දෙන බිල්පත ලබා නොදෙන්නේ ඇයි කියන එක පළවෙනියෙන්ම අපි ප්‍රශ්න කරනවා. මේ අතර සතොස්ස මගින් ලබා දෙන එම සහන මල්ල පිළිබඳව අද කැඳවා තිබූ මාධ්‍ය සාකච්ඡාවකදී වෙළඳ අමාත්‍යවරයා අදහස් පළ කළා. සතොසට පැමිණෙන පාරිභෝගිකයන්ට අවුරුදු දීමනාවක් වශයෙන් සහන මල්ලක් අපි ලබා දුන්නා. සමහර විට මේ අපි භාණ්ඩ වර්ග 12 රුපියල් 1000ක් වැනි ඉතාම තරංකාරී අඩු මිලට ලබා දීම කරන කොටගෙන මුළු රටේම ව්‍යාපාරික ක්ෂේත්‍රයේ විශාල කැළඹීමකටපත් වෙලා වෙනත් ආයතන එම භාණ්ඩ ටික ඊට වඩා අඩු මිලට ගන්න පුළුවන් කිය මිල ගණන් දක්වනවා. ඒදි මම ඉතාම වගකීමෙන් සඳහන් කරන්න කැමති වෙනවා අපි මේ භාණ්ඩ මල්ල සපයලා තියෙන්නේ රජයේ වශයෙන් වගකීමක් සහිතව ගුණත්වයෙන් ඉහළ භාණ්ඩ වෙළඳ පොලේ පවතින මිලට වඩා අඩු මිලකට. ඇත්තම ඇත්ත සාධාරණ ලෙස මේ භාණ්ඩ ටික රිසිට් පාස් සහිතව මිලදී ගත්තොත් අපි මේ රිසිට් පාස් සහිතව ඔප්පු කරලා පෙන්නලා තියෙනවා පාරිභෝගිකයට අපිට කරන්න පුළුවන් උපරිම සාහනය තමයි අපි ලබා දීලා තිබෙන්නේ. ඒ ආදර්ශයේ මත අනිත් පුද්ගලිකාංශයට සිද්ධ වෙලා තියෙනවා සතොස්ස සම්පකාර සාහන මල්ලට වඩා අඩු මිලට දෙනවා කියලා කියන්නේ. එහෙම දෙනවනම් ඉතින් හරි සතුටුයි අපි ඒකට. COVID-19 ආසාදිතයින් 137 දෙනෙක් අදත් මෙරටින් වාර්තා වුණා. ඒ අනුව මේ වන විට වාර්තා වී ඇති සමස්ත ආසාදිතයින් සංඛ්‍යාව 93573ක්. චීනයෙන් මෙරටට ලැබුණු සිනෝෆාම් එන්නත චීන ජාතිකයින්ට ලබා දීමද අද ආරම්භ කෙරුණා. චීන රජයේ ප්‍රධානයක් ලෙස පසුගියදා මෙරට ලැබුණු සිනෝෆාම් මින්නත් මාත්‍රා ලක්ෂයන් කොටසක් මෙරට විවිධ සේවාවල නිරත චීන ජාතිකයන්ට අද ලබා දීම ආරම්භ කෙරුණේ දිස්ත්‍රික්ක 4කදී. ඒ කොළඹ මහනුවර පුත්තලම සහ හම්බන්තොට දිස්ත්‍රික්කවලදී. කොළඹදී එන්නත් ලබාදීම සිදු කරන්නේ දැනට ඉදිකරමින් පවතින වරාය නගර පරිශ්‍රයේදී. දැනට මෙරටදී භාවිත වන ඔක්ස්ෆර්ඩ් ඇස්ට්‍රාසෙනකා කොවිෂීල්ඩ් එන්නතේ දෙවනි මාත්‍රාව ලබාදීම සඳහා එන්නත් මාත්‍රා ලක්ෂ 3ක් වෙන් කර ඇති බව රාජ්‍ය අමාත්‍ය සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ මහත්මිය අද පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළා. මේ වන විට මෙරට පුද්ගලයන් 9,23,954 දෙනෙකුට ඔක්ස්ෆර්ඩ් ඇස්ට්‍රාසෙනකා කොවිෂීල්ඩ් එන්නත ලබා දී ඇති බවයි සෞඛ්‍ය අංශ පවසන්නේ. එන්නතට පසුව අධික ලෙස කය වෙහෙසවන වැඩ සුමාන 2ක් පමණ කාලයක් යනතුරු නොකළ යුතුයි. විශේෂයෙන්ම මේ දිනවල මේ අධික උෂ්ණත්වයක් එක්ක ශරීරය විජලනය වෙන එක වළක්වා ගැනීම ඉතාමත්ම වැදගත්. එන්නත ලබාගෙන සුමාන 2-3 යනකම් COVID-19 වෛරස ව්‍යාප්තිය වැළැක්වීම සඳහා කමර්ෂල් ලීසින් අනුග්‍රහයෙන් ෆ්‍රී රෝද රථ සඳහා විශේෂ ආවරණ බෙදා දීම පසුගියදා සිදු කෙරුණා. සිය ගනුදෙනුකරුවන් හට විශිෂ්ටතම හා විශ්වසනීයම මූල්‍ය සේවාවන් සපයන කමර්ෂල් ලීසින් ඇන්ඩ් ෆිනෑන්ස් සමාගම COVID-19 වසංගත ව්‍යාප්තිය පාලනය සඳහා ඉටු කරන තවත් සමාජ සත්කාරයක් ලෙස මෙම වැඩසටහන ක්‍රියාත්මකයි. නොබෝ දිනකින් උදාවන සිංහල දෙමළ අලුත් අවුරුද්දට පෙර ආතුව තවත් වීරෝදාර රණවිරුවන් පිරිසක් බලන්න අපි අවුරුදු නෑගම් ගියා. පසුගිය දවස්වල වගේම අපි අදත් ඒ ගමන ගියේ ලංකාවේ තේ ඒක වටවල සමගින්. ස්වර්ණවර්ණ අවුරුද්දට සමගාමීව අපි ආව කුරුණෑගල අභිමන්සලට. යුද්ධයේදී රණශ්‍රිතභාවයට පත් වූ වීරෝදාර රණවිරුවන් පිරිසක් ඉන්න ස්ථානයක් තමයි මේ කුරුණෑගල අභිමන්සල කියන්නේ. වීරෝදාර රණවිරුවන් බලන්න නෑගම් ගිය අපිව ඔවුන් ඉතා උණුසුම් අයුරින් පිළිගත්තා.
උන්වහන්සේ මේ විදිහට එන්න හැකියාව ලැබුණේ ඔබ රට වෙනුවෙන් කරපු යුතුයකම නිසා. අපි ඔබව බලන්න ආවා. තෑගි බෝගත් අරගෙන ආවේ. අද මේ කරපු සත්කාරය තුළින් අපිට දැනෙනවා අපි තනි වෙලා නැහැ. අපේ ජීවිතය අමතක කරන්න බැරි අපේ රණවිරුවන් එක්ක ස්වර්ණවාහිනිය ස්වර්ණ වර්ණ අවුරුදුත් එක්ක අපි අවුරුදු නෑගම් අරන් ගියා. මෙහිම අපි නෑගම් ගියේ ඔවුන් අපිට කරපු සේවය වෙනුවෙන් අපගේ කෘතඥතාවය ඔවුන්ට දැක්වීමටයි. අදත් රටේ ධනපති පන්තියේ ප්‍රධාන අභියෝගයේ බවට ජනතා විමුක්ති පෙරමුණ පත්ව ඇති බව එම පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක මහතා පවසනවා. ජනතා විමුක්ති පෙරමුණේ 50 වන අප්‍රේල් වෙනි සැමරුමට එක්වෙමින් ඔහු මේ බව ප්‍රකාශ කළා. අදට එදී ඇති 50 වෙනි අප්‍රේල් විරු සැමරුම නිමිත්තෙන් ජනතා විමුක්ති පෙරමුණ සහ පෙරටුගාමී සමාජවාදී පක්ෂය ස්ථාන කීපයකදී සැමරුම් උත්සව පවත්වනු ලැබුවා. එවකට පැවති ආණ්ඩුවට එරෙහිව ජනතා විමුක්ති පෙරමුණ දියත් කළ පළමු කැරැල්ලට අදට වසර 50ක් සපිරෙනවා. මේ පළමු කැරැල්ල නම් කර තිබුණේ 1971 අප්‍රේල් කැරැල්ල ලෙසයි. මෙම සංවිධානයේ නිර්මාතෘවරයා වන රෝහණ විජේවීර 1971 මාර්තු 13 වන දින අත්අඩංගුවට පත්වන අතර එම වර්ෂයේම අප්‍රේල් මාස 5 වන දින ව්‍යාපාරයේද ආරම්භ වුණා. මෙච්චර කල් මැදුරුවා ප්‍රජාතන්ත්‍රවාදේ නිර්ධන පන්තිය රවට්ටලා පීඩිත පන්ති රවට්ටලා පාගලා යට කරලයි. ඒගොල්ලෝ ආස්තරිලා අවදි වෙලා සැබෑ ලෙසින් Tamanට අයිති උරුමකාර නියම තැනට ගිහිල්ලා ඉන්නවා. දැකලා ලක්ෂ සංඛ්‍යාත ගාණින් දැන් ප්‍රජාතන්ත්‍රවාදයට බයයි. 1971 අප්‍රේල් 5 වන දින අලුයම වැල්ලවාය පොලිසියට ප්‍රහාරයක් එල්ල කරමින් ජනතා විමුක්ති පෙරමුණ අප්‍රේල් කැරැල්ල ආරම්භ කළ අතර එම කැරැල්ල මාසයක පමණ කාලයක් තුළ මැඩ පැවැත්වීමට එවකට රජයට හැකි වුණා. 1971 දී ආරම්භ කළ ජනතා විමුක්ති පෙරමුණට අදට වසර 50ක් සපිරනු ලබනවා. ඒ නිමිත්තෙන් ජනතා විමුක්ති පෙරමුණ ආරම්භ කළ ප්‍රධාන උත්සවය පැවැත්වුණේ හිඟුරක් ගොඩ නගරයේදී. ජනතා විමුක්ති පෙරමුණේ වර්තමාන නායක අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් සැමරුම් උත්සවය පැවති අතර ඒ සඳහා දේශපාලන මණ්ඩල සභිකයන් ඇතුළු පක්ෂ සමාජිකයන් රැසක් එක්වුණා. ඔව් 71 දී අපි පරාදයි. හැබැයි අවුරුදු 50ක් ගිහිල්ලත් රට ජයග්‍රහණය කරන්න බැරි වෙලා තිබෙනවා. ජනතාව ජයග්‍රහණය කරන්න බැරි වෙලා තිබෙනවා. අපි ස්වාධීන, අපි නිදහස්ද? අදත් මේ රටේ ධනපති පක්ෂ වලට ප්‍රධානම අභියෝගයේ බවට ජනතා විමුක්ති පෙරමුණ පත් වී තිබෙනවා. පෙරටුගාමී සමාජවාදී පක්ෂය සංවිධානය කළ ප්‍රධාන සැමරුම් උත්සවය තිස්සමහාරාම නගරය කේන්ද්‍ර කරගෙන පැවැත්වුණා. එම පක්ෂයේ කුමාර් ගුණරත්නම් පොබුදු ජාගොඩ ඇතුළු පක්ෂයේ ප්‍රධානීන් රැසකගේ සහභාගීත්වයෙන් මේ අරබුද වලට කල යුත්තේ කුමක්ද කියන එක ගැන ඉදිරි දර්ශනයක් අපිට තියෙනවා. අපි මේ පුරාවිද්‍යා ස්මාරකයක් නෙවෙයි මේ හදලා තියෙන්නේ. මේ අනාගතයේ ස්මාරකය. ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතන නිලධාරීන් හෙට නැවතත් කෝප් කමිටුව හමුවේ පෙනී සිටීමට නියමිතයි. කෙලිවිමෙන් අතට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සිදු වූ බව කියන මූල්‍ය අක්‍රමිකතා සම්බන්ධයෙන් සොයා බලන කෝප් කමිටුව පසුගිය පෙබරවාරි 11 වෙනිදා ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සභාපති ශම්මි සිල්වා ඇතුළු නිලධාරීන් පිරිසක් කැඳවා ප්‍රශ්න කෙරුණා. කෙසේ වෙතත් අදාළ ප්‍රශ්න කිරීම වලට ක්‍රිකට් ආයතන නිලධාරීන් සූදානම් වී නොපෙමිණ ඇති බව කෝප් කමිටුව දැනුම් දුන් අතර නැවතත් සූදානම් වී පැමිණෙන ලෙසයි ඔවුන්ට එහිදී අවවාද කෙරුණේ. ඒ අනුව හෙට දිනේදී නැවතත් ක්‍රිකට් ආයතන නිලධාරීන් කෝප් කමිටුව හමුවට කැඳවා තිබෙනවා. කෙසේ වෙතත් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ පරිපාලනයේ හෙට සිට කළමනාකරන කමිටුවක් යටතට පැවරීමට ක්‍රීඩා අමාත්‍යවරයා ගත් තීරණ හේතුවෙන් කුමන කණ්ඩායමක් හෙට දිනේ කෝප් කමිටුව හමුවේ පෙනී සිටින්නේද යන්න ගැටලුව පැන නැගී තිබෙනවා. අද මධ්‍යම රාත්‍රියෙන් ශම්මි සිල්වා ඇතුළු වත්මන් නිලධාරී මණ්ඩලයේ කාලය අවසන් වන අතර හෙට මහාචාර්ය අර්ජුන ද සිල්වා මහතාගේ සභාපතිත්වයෙන් යුත් කළමනාකරන කමිටුව වැඩභාර ගැනීමට නියමිතයි. එබැවින් හෙට දිනේදී නව කළමනාකරන කමිටුව කෝප් කමිටුව හමුවේ පෙනී සිටින්නේද යන්න අප එහි සභාපති මහාචාර්ය අර්ජුන ද සිල්වා මහතාගෙන් කළ විමසීමේදී ඔහු සඳහන් කර සිටියේ ශම්මි සිල්වා මහතාගේ ප්‍රධානත්වයෙන් පැවති නිලධාරී මණ්ඩලය හෙට කෝප් කමිටුව ඉදිරියේ පෙනී සිටින බවයි. මේ පිළිබඳව අප ක්‍රීඩා අමාත්‍යාංශයේ ලේකම්වරයාගෙන් කළ විමසීමකදී ඔහුද තහවුරු කර සිටියේ කෝප් කමිටුවේ කැඳවීම ලබා ඇත්තේ ශම්මි සිල්වා මහතාගේ ප්‍රධානත්වයෙන් යුත් හිටපු පරිපාලනය බවයි. ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සිදු බව කියන මූල්‍ය ගැටලු සම්බන්ධයෙන් ප්‍රශ්න කිරීමට හෙට සවස 2ට කෝප් කමිටුව රැස්වීමට නියමිතයි. ඒ සමගින් දැනට අප සමුගන්නවා. ඔබට සුබ රාත්‍රියක්. ඇනවුම් කරන